නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව අදත් දායාද කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි දිනෙන් දින ඒ උතුම් වෙසක් පුර 15ක පොහොය දිනට සමීප වෙමින් පවතින අවකාශයක ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් තුනුරුවන උදෙසා දැල්ලුණු සිත මොනතරම් උදාර කාරණාවක්ද කියලා ඔබ දන්නවා. පින්වන්ත හැම දිනම අපි තාම දයාවෙන් ඒක රාශි කරගන්නවා සදහම් සාකච්ඡා පිණිස. ඉතින් ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ අපි ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදෙන ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අපේ සිහිපත් කරගන්නම අද සදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන් දැනට අසනීප තත්ත්වෙන් පසුවන මොනරාගල කුඹුක්කන සිල්බර මාවතේ පදිංචි KW අමරසේන මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවය පැතීම ආරමුණු කරගෙන නුවරඑළිය මීපිලිමාන සේන වෙළඳසැලේ අධිපති පින්වත් NST ජයසේන මහත්මයා ශීලා ප්‍රියන්ති මහත්මිය ඇතුළු පින්වන්ත දූදරු පිරිස ඒ වගේම බඩල් කුඹුර වෙහෙරගොඩ පහ කනුව සම්පත් නිවසේ පදිංචි DM ගුණරත්න මහත්මයා හේමලතා දිසානායක මහත්මිය ඇතුළු පින්වන්ත දූදරුවන් පිරිසත් ඒ වගේම මෙගොඩ කළුගොමුව පේරාදෙණිය අංක 50න් 1 දරණ නිවසේ පදිංචි ගාමිණී කුලසූරිය මහත්මයා ප්‍රසන්ති කුමාරි මහත්මිය ඇතුළු පින්වන්ත දූදරුවන් ඥාති හිත මිත්‍රාදීන් ආදි වශයෙන් ඒ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පිනැති හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. මහා සුදස්සන සූත්‍ර ධර්ම දේශනාව ඔස්සේ අපිට දහම් කරුණු ගෙවර ඉගෙන ගන්නට යෙදුණා ස්වාමීනි මේ උතුම් වෙසක් සමයේ. ඉතින් අද දවසෙත් අපි ගරුතර මහා සංඝරත්නයේ පාමුල රැස් වුණා. අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරනසේක්වා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ අපගේ මහබෝසතාණන් වහන්සේ මේ සසරේ පෙරම් පුරාගෙන ඉද්දී තමන්ගේ ජීවිතේ දියුණු කරගත්තු ගුණධර්ම. එහෙමයි. අපි ඊයේ කතා කළා මහා සුදස්සන සූත්‍රයේ. හරි ආශ්චර්යයි. ඊතරම් මහා රාජ 이르දියකින් යුක්ත වෙලා වාසය කරන මහ බෝසතාණන් වහන්සේ මහා නොයලුණු සිතින්. එහෙමයි ස්වාමීනි. මහා කිසිම ඒ තියෙන ධන දාන්න කිසි දෙයක් කෙරෙහි තමන්ගේ හිතේ කිසි ඇලීමක් නැතුව, එහෙමයි. අපේක්ෂාවක් නැතුව හරියට නිකන් ප්‍රණීත කෑමක් කාපු කෙනෙක් යම් විදියක උඩා බඩ පිරෙන්න කෑවට පස්සේ පොඩි ශාරීරික අපහසුතාවයක් විඳිනවද, ඒ වගේ පුංචි අපහසුතාවයක් විඳලා කලුරිය කරලා බඹලෝ උපදිනවා. එහෙමයි. හරි පුදුමයි නේද? එහෙමයි. මේ රජගෙදරක ඉන්න රජෙක් එහෙම සැහැල්ලුවෙන් ඉන්නවා කියලා කියන්නේ ස්වාමීනි මහත් වූ මේ සැප සම්පත් ඒ කාම වස්තු විසින් බෝසතාණන් වහන්සේගේ හිත මේ යටපත් නොකරන අන්දම. ඒක තමයි ඉන්ද්‍රිය දමනය කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර අද ගොඩක් තියෙන ප්‍රශ්නයන්නේ ඕක. වගකීමක් ගත්තාම ඒ වගකීම හිතින් අතහැර ගන්න බෑනේ. එහෙමයි. ඒකට හිතින් ඒකට මේ මසුරු බවින් පැටලිලානේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකත් එක්කනේ මේ අරුබුද ඔක්කොම තියෙන්නේ.
ඉතින් මසුරු බවත් එක්ක ඊර්ෂියාව එක නැති වෙයිද? මහා ප්‍රශ්න ගොඩක වෙලිලානේ ඉන්නේ. එහෙමයි. මහා ප්‍රශ්න ගොඩක වෙලිලා ඉන්නේ එතකොට. එහෙයි ස්වාමීනි. ඒකත් එක්ක සුවපත් වූ හිතක් නැහැ. ඒතර මේ වගකීමේ ධාර්මිකව කරගන්න බෑ එතකොට. එහෙමයි. ඒතර ඒකට හේතුව තමයි අර සසරේ නෛෂ්ක්‍රාම්‍ය වැඩිලා නැහැ. එතකොට අනිත් කාරණේ ප්‍රඥාවම වැඩිලා නැහැ. එහෙමයි. ත්‍රීන දේවල් යාට හිතින් බැහැර කරගන්න දක්ෂ වෙන්නේ ප්‍රඥාව තිබ්බොත්නේ. ප්‍රඥාවට තමයි කරන්න පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ. අර්බුද උපදින අර්බුද හිතේම උපදින අර්බුද හිතෙන්ම ආයි නැති කළා දාන්නේ ප්‍රඥාවෙන් කරන්නේ. එයාට හොඳ වීරියක් තියෙන්න ඕනේ ඒකට. ඒ ප්‍රඥාව නැත්තම් ඊ වීරියට එන්නත් බෑ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්නේ මහබෝසතාණන් වහන්සේගේ පාරමී බලයන්ගේ තියෙන ආශ්චර්යම අපි කතා කරලි සූත්‍ර දේශනා ඇසුරින් ගොඩාක්ම එහෙමයි. සූත්‍ර දේශනාව පුරාවට පැහැදිලි වෙනවා. අසිරිමත් පැහැදිලි විස්තරයක් තියෙනවා මේ දේශනාවල. එහෙමයි. මෙතන අදත් මම කල්පනා කළා ලක්කන සූත්‍රය ඇසුරින් මේක තමයි මේ අන්තිම අපි දේශනාව මේ පාරමී පුරණ එක පිළිබඳව විස්තර කරන අන්තිම දේශනාව. ඊට පස්සේ අපි බෝසත් උපත ඊට පස්සේ ගිහිගේ අත්හැරීම ඒ දේශනා ටික තමයි අපි ඉස්සරහට එන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මම කල්පනා කළා මේ ලක්කන සූත්‍රයේ බොහොම ලස්සන සොඳුරු විස්තරයක් තියෙනවා මහා බෝසතාණන් වහන්සේ මේ සසරේ පිරු පාරමිතාවන් පිළිබඳව. මේ තමයි පාරමිතාවන් සසරේ පිරු. එතකොට එක තැනක තියෙනවා දැන් ඔය මහා පුරුෂ ලක්ෂණ වෙන මේ 32 ලැබෙන්නේ මහා පුරුෂ ලක්ෂණ ටික ලැබෙන්නේ එක එක පිරු පාරමිතාවන්ට අනුව තමයි. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ ගුණය පුරණ එක පාරමිතාවක්. එතකොට ඒක යම් ගුණයක් පුරනව නම් ඒක පාරමිතාවක්. ඒතර මහණෙනි යම් හේකින් තථාගතයන් වහන්සේ පූර්ව ජාතියේදී පූර්ව භවයේදී පූර්ව සිටි තැන්වල මිනිස්ය වූයේ හරි පුදුමයි කුසල් දහම් වල මේ නොපෙරෙන ස්වභාවයෙන් යුක්තයි කියන. කියන්නේ සැලෙන්නේ පොඩ්ඩක්වත් කුසල් දහම් වෙනස් වෙන්නේ. අකම්පිතව අකණ්ඩව එකම විදියට ඒක තව වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ. එහෙමයි. දැන් දානය ආරම්භ බලන්න. ඒ දානය කියන එක මිනිස්සු තමන් රටින් නිර්පා හරිද්දි පවා වේවා ඕනම අතහරින්නේ. එහෙමයි. අදිෂ්ඨානි බලවත්. නොපෙරෙන ස්වභාවයෙන් යුක්තයි. සීලයද කිසිම හේතුවක් මත මට මතකයි සමහර ජාතක පාළියේ තියෙන නාග ලෝක ඉඳගෙන මනුස්ස ලෝකයට ඇවිල්ලා සීල් රකින්නවා. එහෙමයි ස්වාමීනි. සීල් රකින්නවා. ඒකට මහා විශාල නාගයෙක්. මිනිස්සු මේ නාගය දැකලා ශරීරයේ සිදුරු කළා මහා පොළොවේ මේ සිදුරු අස්සෙන් දාලා අරගෙන යනවා. කිසිම කෙනෙකුට හානියක් කරන්නේ. එහෙමයි. තමන්ගේ සීලය රකින්නවා. තමන්ගේ සීලය රකින්න. හරි පුදුමයි ඒක. දැන් නාගයෙක් වෙලා ඉඳිද්දි. එහෙයි ස්වාමීනි. ඒ කියන්නේ ඒක තුල කිඳා බැසගෙන ඉන්නේ. සාමාන්‍ය ලෝකයා කාමයේ තුල කිඳා බැසගෙන ඉන්නේ සිටින්නේ යම්සේද ශාස්ත්‍රුන් වහන්සේ සර්වඥතා ඥානය වෙනුවෙන් ගුණයන් තුල කිඳා බැසගෙන ඉන්නේ. කිසිම හේතුවක් මත ගුණය මේ දූවිල්ලක් කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ගුණේ දූවිල්ලක් කරගන්නේ. ගුණේ පය යටින් තියාගන්නේ. එහෙමයි. කාමයේ පය යටින් තියෙනවා. ගුණය හිස මුදුනේ තියාගන්නවා. බලය පය යටින් තියාගන්නවා. ගුණය හිස මුදුනේ තියාගන්නවා. කිසිම මොහොතක ගුණේ පාවා දෙන්නේ නැහැ බලය නිසා. එහෙමයි. ගුණේ පාවා දෙන්නේ කාමයේ නිසා. ගුණේ පාවා දෙන්නේ අලාභ සත්කාර අසම්මාන නිසා. ගුණේ පාවා දෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට මුසපත් වෙලා. කිසිම හේතුවක් මත ගුණයට හැමතිස්සෙම ධර්මයට මුල් තැන දුන්නා. එහෙමයි. හරි පුදුමයි ඒක. ඊට පස්සේ කියනවා මේ කුසල් දහම් පිළිබඳ නොපෙරෙන ස්වභාවය යුක්තයි කියන දැඩිව සමාදම් වෙලා හිටියා කියන. කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ. ඒවල් තුල දැඩිව සමාදම් වෙලා හිටියා කියනවා. ඊළඟට කියනවා දම් බෙදීමේ, සිල් රැකීමේ, මේ උපෝසත සිල් රැකීමේ, මවට උවටැන් කිරීමේ, පියාට උවටැන් කිරීමේ, ශ්‍රමණයන්ට උවටැන් කිරීමේ, බ්‍රාහ්මණයන්ට උවටැන් කිරීමේ
ඒව නොපෙරී තිබුණා කියනවා. කිසිම හේතුවක් මත ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් අද මිනිස්සු ගත්තොත් එහෙම නෝනගේ එක එරිවිල්ලක් ආවම ගමන් දෙමව්පියන්ට සැලකෙන නතර කරනවා. එහෙමයි. මහත්තයාගේ එරිවිල්ලක් ආවම ගමන් නෝන මේ දෙමව්පියන්ට සැලකෙන නතර කරනවා. නැත්ද එහෙම? එහෙමයි. දන් දෙන එක පවා නතර කරනවා. සීල් ගන්න එක පවා නතර කරගන්නවා. ඒ ගුණය නතර කරගන්නවා. අනිත් දේවල් නතර කරන්නේ. එහෙමයි. කිසිම හේතුවක් මත බෝසතාණන් වහන්සේ සීල් රකින්න එක නතර වුණේ නැහැ කියන උපෝසත සීල් ගන්න එක, මවට පියාට උවටෙන් කරන එක, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උවටෙන් කරන එක, කුලදිටුවන්ට සලකන එක, අන්‍ය අධි කුසල ධර්මයන් තුල යෙදී බලවත් වාසය කරනවා කියන කයි බිනී මරණින් මත් කොහෙද? දෙවියන් අතර. එහෙමයි. දෙවියන් අතර. හරි ආශ්චර්යයි. දෙවියන් අතර ගියත් මොකද වෙන්නේ? අනිත් සියලු දෙවියන් අභිබවා කරුණු 10කින් ඉන්නවා කියන. ආයුෂ, වර්ණ, සැප, බල, අධිපති බව බලවත්. එහෙමයි. ඒ විතරක් නෙවෙයි ඉෂ්ඨකාන්ත මනාව රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අනිත් කෙනෙකුට එච්චර ලැබෙන්නේ බලවත්. එහෙමයි ස්වාමී. පුදුමයි ඒක. අපේ දැන් අර සුදර්ශන දෙකනේ ජාතක මේ කිමි සූත්‍ර දේශනාවට අදාළවනේ. එහෙමයි ඒ සියල්ලගේම ආඩ්‍ය වෙලා හිටියකින් එහෙයි ස්වාමී. කිසිම හේතුව දැන් අර සියලු ධනය ඉදිරියේ දැන් අද නම් ගොඩක් අයට ධනෙ හම්බ කරගත්තට ඊපස්සේ ඒත් ඒක අතහරින්න බෑ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න අපි මහ සුදස්සන රජතුමා අවුරුදු 84000ක් ගිය තැන අර ඔක්කොම බාර දීලා ධර්ම පායට ඇවිල්ලා මොකද කියන්නේ? මහා විව කූටාගාරයට ඇවිල්ලා කියනවා කාම විතර්ක හිටු. ව්‍යාපාද හිංසා විතර්ක හිටු. ඉතින්දල නෑ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ධර්මෙට දීපු දාගෙන ඉන්නේ. එහෙමයි. දැන් අද ඔය අන්තිම කාලේ කවුද එහෙම කරන්නේ? කරන්න බෑනේ කට්ටියට. එහෙමයි. ඇයි ඒකට හේතුවේ? අධාර්මිකව තමයි ඊතුරු මුල් කාලේ ගත කරලා තියෙන්නේ. ඒතර අන්තිම කාලයට අත්හැර ගන්න බෑ. ඒ විතර්කම ඒ බයක් තියෙනවා ඊට පස්සේ මේ දේවල් නැති වෙයි. මට මොනව වෙයිද? එහෙමයි. ඒ තමන් අධාර්මික ඉඳලා තියෙනවනේ. එහෙමයි. තමන් මරලා තියෙනවා නම්, කොටලා තියෙනවා නම්, හොරකම් කරලා තියෙනවා නම්, වංචා කරලා තියෙනවා හිත තමන්ගේ බයයි මටත් වංචා කරයිද දන්නේ. තමන් ගරහලත කරනවා නම්, නිඳා කරලා තියෙනවා නම්, අපහාස කරලා තියෙනවා නම් තමන් බයයි. තමන් මේ ඒතර බලයෙන් තමයි රැකවරණය හොයන්නේ. ගුණේ රැකවරණය හොයන්නේ නැහැ එතකොට ඒ කාලේ. එහෙමයි. ඒ වුණාට පස්සේ ඒ ගුණයකින් රැකවරණයක් හොයන්න එයා ගුණයක් තුළ පිහිටලා ඉඳලා නැහැ. එහෙමයි ස්වාමී. ඒතර බලනවා. ඒතර මට පුළුවන් කාලේ මම මෙහෙම කළා, හරම කළා. එහෙනම් දැන් මට මහදිසිමිය ඔක්කොම අතහැරියොත් මට මොනව වෙයිද? එහෙමයි. ඒතර යා මැරෙන්නෙත් මොකද්ද? බල කෑදරකමින්මයි. නේද බලන්න? ස්වාමීනි දැන් අපි අපේ ජීවිතයේ අවසන් වෙනකල්වත් අපි දන්නේ නැහැ සමහර වෙලාවට. ඔව්. නමුත් අපේ මහබෝසතාණන් වහන්සේගේ ජීවිතය අපේ ආදර්ශයට ගන්නවා නම් ඒක නම් පුදුම දෙයක් කියලා. එහෙමයි ස්වාමී. මහා ප්‍රඥාවන්ත මහා නුවණින් හැමදේම තීරණ අරගෙන සුදුසු වෙලාවට අත්හැරලා සුදුසු වෙලාවට කටයුතු කළා. ඒ සුදුසු වෙලාවට යුතුයකම් ටික ඉටු කළා. බොහොම මේ ඒ හැම ජීවිතයක්ම ස්වාමීනි ජීවිතේ බොහෝ කොට ඉතිරිව තියද්දීම අතහරින එක අතහරිනවා. එහෙයි ස්වාමී. ඒක තමයි සුවපත් වූ හිතන හදන ක්‍රමය. එහෙයි. දැන් අද එතෙන්ට එන්න බෑනේ බොහෝ පිරිසකට. එහෙමයි ස්වාමීනි. ඇයි මේ තමන් ඒක පුරුදු කළා නෑනේ. එහෙයි. ගුණේට මුල් තැන දීලා නෑනේ. එහෙමයි. දැන් ඒකනේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඕක තමයි. එහෙමයි. මොකද්ද ගුණේට මේ මුල් තැනක් දීපු නැති එක. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියන මහන්නේ යම් මේකින් දැන් ගොඩාක් සමහර අය ඉන්නවා මම දැකලා තියෙනවා ගෙවල් දොරවල් සමහර අය ඉන්නවා. දරුවන්ට විලාවට උගන්නලා ඉඩම් කඩම් ලියලා දීලා ඒගොල්ලන්ගේ අවශ්‍ය පහසුකම් සපයලා දෙමව්පිය පාඩුවේ පැත්ත කරලා ධර්මයේ කියවගෙන සිල් අරගෙන එහිමින දෙමව්පියෝ ඉන්නවා. එහෙමයි. සූපත් වූ හිතේ. එහෙමයි. බොහෝ අයට එහෙම ඉන්න බෑ. ඉන්න බැරි ඇයි? තමන් ජීවත් වෙන කාලේ තමන් ධාර්මිකව ඒ කාලේ ගත කරලා නැති නිසා. හිත චෝදනා කරන බය හිතට බය එනවා. එහෙමයි. මාන්නේ යම් මේකින් තථාගතමි පූර්ව ජාතිදී පූර්ව භවයේදී තව විස්තරයක් තියෙනවා. පූර්ව සිටි තැන්වලදී බොහෝ ජනයාට සැප ලබා දීලා තියෙනවා. මේ මහා සුදස්සන සූත්‍රය තිබුණේ අර. එහෙමයි ස්වාමී. කන දේවල්, බොන දේවල්, අදින දේවල්, ගෙවල් දොරවල්, යාන වාහන හැමදි මේ යාන වාහන පවා මේ තියලා තියෙනවා කියන කැමතිවට රයි යන්න කියලා. එහෙමයි. සුවපහසු. එහෙයි. ඒ විතරක් නෙමෙයි අන්තිම කාලේ මොකද කරන්නේ? දැන් මහා ගෝවින්ද සූත්‍රය අන්තිම කාලේ ඉන්නකන් අර සියලු දේන් උපස්ථාන කළා. අන්තිම කාලේ සියලු දෙනාම ගිහි ගෙවල් අතහරවන මට්ටමටපත් වුණානේ. ලෝකෝත්තර සැපයට ගෙනියන්න අනුග්‍රහ කළා.
එහෙමයි. ඊට පස්සේ බඹලුව ගෙනියන අනුග්‍රහ කළානේ. ඒ හැම තැනම එහෙම තියෙනවනේ. හරි පුදුමයිනේ. එහෙමයි ස්වාමීනි. හැම තිස්සෙම මහ බෝසතාණන් වහන්සේ අනිත් ජනයාගේ සැප දෙන කෙනෙක් වුණා. සොරුන්ගෙන් වන බය දුරු කළා කියනවා. අමනුෂ්‍ය බය දුරු කළා කියනවා. ධාර්මික ආරක්ෂාව උපද්දලා දුන්නා කියලා කියනවා. ධාර්මික ආරක්ෂාව. එහෙමයි. ඒතර බොහෝ දෙනාගේ සුව පහසුව ඒ වගේම පිරිස් එකතුලා දන් දුන්නා කියලා කියනවා. දැන් මේ වේලාම සූත්‍රයේ එහෙම තියෙන්නේ. ඒ වේලාම් බ්‍රාහ්මණයලා ඉපදිලා මේ රත්තරම් පුරූපු රිදී පාත්‍ර 84000ක්. එහෙමයි. රිදී පුරූපු රත්තරම් පාත්‍ර 84000ක්. එහෙමයි. ඇඳුම් පැළඳුම් ගැන කවර කතාවද කියලා අහනවා. එහෙමයි. ගෙවල් දොරවල් යාන වාහන හරක බාන ස්ත්‍රීන් පුරුෂයන් ස්වාමීනි දැන් රත්තරන් වගේ දේවල් අපි ගෘහ ජීවිතේ කොච්චර ආදරෙන්ද එකතු කරන්නේ. එකතු කරන්නේ නේද? එහෙමයි සර්. රත්තරම් පුරෝපු රිදී පාත්‍ර කියන්නේ එතන විස්තර කරන්නේ රිදී පාත්‍රේ රිදී එහෙමයි. පුරවන්නේ රත්තරන් වලින්. එහෙමයි ස්වාමී. ඒ වගේ කොච්චරද? 84000. දැන් මේ පාත්‍රේ ප්‍රමාණය අපි දන්නේ නැහැ. ඊළඟට තව අවස්ථාවක් තියෙනවා පාත්‍රේ රත්තරම් පුරවන්නේ රිදී. එහෙමයි. පොඩ්ඩක් නෙමෙයි 84000. එහෙමයි. ඒතර මේ දැන් ඔය විස්සන්තර ජාතකයේ දානය ගැන අපි දන්නේ අපිට හිතා ගන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. අපිට ඒක හිතා ගන්න බෑ ඒක. එහෙමයි. හරි පුදුමයි. ඒක අරක වේලාම සූත්‍රයේ තියෙන වේලාම බ්‍රාහ්මණයෙක් වෙලා ඉන්න කාලේ දීපු දානයක් ගැන ඒක විස්තර තියෙනවා. එහෙමයි. එතකොට විස්තර කරනවා මේ විදියට මහා මේ පිරිස් එකතුලා දන් දීලා පවතිලා තියෙනවා. පිරිස් එකතු වෙලා. ජාතක කතා හදරදී බොහෝ ඒ වගේ තැන් තියෙනවා. ඊළඟට කියනවා මේ හරි පුදුමයි තථාගතයන් වහන්සේ පූර්ව ජාතියේදී පූර්ව භවයේදී පූර්ව සිටී තැන්වල සම්පූර්ණ සත්ව ඝාතනේ බොහෝ කල් අතහැරලා තියෙනවා. කල්ප ගණන්. එහෙමයි. සත්ව ඝාතනයක් නැහැ. මේ මහා පුරුෂ හැම වෙලේම මහා පුරුෂ ලක්ෂණයක් ලැබෙන්න ඕ බලපානවා. ඒක ගුණේ බලපාන. එහෙමයි. එක ගුණයකට කරන්න පුළුවන් අසිරිමත් දේ නේද? එහේ ස්වාමීනි. එක ගුණයකට කරන්න ඔය මට හරි පුදුම කාරණාවක් හම්බුණා. මේ අශෝක අධිරාජ්‍යයේ ඉන්න කාලේ එක ගංගාවක් හරි මහ මුහුදායින්ට හරි ගිහිල්ලා තියෙනවා. එතකොට කියලා තියෙනවා මේ ගංගාවක් අයින්ට මතක හැටියට. ඒතර ඇමතිවරුන්ගෙන් අහනවා මේ ගංගාවේ උඩුගම්බලා ජලය මේ යවන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. ඔයගොල්ලෝ දන්නවද කියලා. ඔතන මේ ඕක අහගෙන ඉන්න වෙසඟන. වෛශ්‍යාව. එහෙමයි. ඊට පස්සේ මේ වෛශ්‍යාව ඇවිල්ලා කියන වෙසඟන කියන මට පුළුවන් කියනවා. ආ පුළුවන් නම් කළා පෙන්නපන් කියනවා. එහෙමයි. මෙයා මේ සත්‍යක්‍රියාවක් කරනවා. මින ජලය උඩුගම්බලා යනවා. එහෙමයි. ඊට කල්පනා කරන මේ වෙසඟනක් වෙලා මේ පරපුරුෂයන් එක්ක මේ ඇවිද හිටපු මේ ස්ත්‍රියටත් මේ සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් නෙම. උඹ මොකද්ද කරන සත්‍යක්‍රියාව කියලා අහනවා. එහෙමයි. උඹට මොකද්ද එච්චර බලයක් ලැබෙන්න හේතුව කියලා අහනවා. මම සත්‍යක්‍රියාවක් කළා කියන්නේ. සත්‍යෙන් තමයි කියනවා මං අදිෂ්ඨාන කළේ. මොකද්ද උඹේ සත්‍යක්‍රියාව? උඹ මේ එක එක පුරුෂයන් කරා යන උඹේ ගාව තියෙන සත්‍යක්‍රියාව මොකද්ද කියලා අහනවා. මා කරා ඉහළ කුලයේ කෙනෙක් කීද පහළ කුලයේ කෙනෙක් කීද hey හැම කෙනාටම එකම විදිහටම සැලකුවා කියනවා. එහෙමයි. කිසි කෙනෙකුට වෙනසක් කළේ නැහැ කියනවා. එතකොට ඒ සත්‍ය මම සත්‍යක්‍රියාවක් විදිහට කළා කියනවා. එහෙමයි සර්. ඒ වගේ පොඩි ගුණයකින් ඊතරම් බලයක් පිහිටවන්න පුළුවන් නම් අහෝ කෙනෙක් හදවතින් දන් දෙනකොට කොහොමද? එහෙමයි ස්වාමීනි. හදවතින් කෙනෙක් සීල් රකින්නකොට කොහොමද? හදවතින් කෙනෙක් බණ අහනකොට කොහොමද? හදවතින් කෙනෙක් සීල් පුරනකොට කොහොමද? හදවතින් කෙනෙක් තිරුවන් සරණේ පිහිටලා ඉන්නකොට කොහොමද? එහෙමයි සර්. ලෝකෙට පේන්නේ ඒක හදවතින් කරන්න ඕනේ. එහෙමයි. ගුණය කියන එක පුරන්න ඕනේ එහෙමනේ. එහේ ස්වාමීනි. ඒකනේ දැන් අපි කවුද මේ විස්සන්තර රජතුමාගේ දාහනේ එච්චරම් මේ සලිත කරවන මහා පොළොව කම්පා කරන දෙයක් බවට පත් කරේ ඒ නිසානේ. ඒක මේ ලෝකෙට පේන කරපු එකක් නෙමෙයිනේ. එහෙමයි. දරුවෝ අප්‍රිය නිසා කරපු එකකුත් නෙමෙයිනේ. රාග දේශ මොහයට මුලා වෙලා කරපු දෙයක්කුත් නෙමෙයිනේ. සම්බුදු ඥානෙටපත් වෙලා තමනුත් දෙව් මිනිස් ලෝකයේ සසර දුකින් ඈතර කරවන අදහසයි. මහා පාරමිතාවක් නිසා ඒකුනේ. එහෙමයි. මේ පිළිබඳව හරි ලස්සන විස්තරයක් තියෙනවා මේ මිලිඳු රාජ ප්‍රශ්න පොතේ. එහෙමයි ස්වාමීනි. මොකද රජතුමා අහනවා මේ බුදුරජාණන් වහන්සේ පොළොව කම්පා වෙන්න හේතු මේ 8යි කියලා තියෙන්නේ.
ඊ හටෙන්තර පොළොව කම්පා වෙන්නේ නැහැ කියනවා. ඉතින් හරි පුදුමයි නේ එහෙම තියේදී විශ්වන්තර රජතුමා එතකොට දන් දෙද්දී මේ පොළොව කම්පා වුණා කියන කාරණා ඒතර බොරුවක් නේ කියනවා. එහෙමයි. ඒතර ඒකට ලස්සනට උත්තර දීපු විදිය තියෙන හරි ලස්සනයි ඒක තියෙන මහරජාණනි අහනවා මේ මිටිසල තා පොඩි විස්තර ටිකක් තියෙනවා මෙතෙන්ට මට එච්ච ගොඩාක් අදාළ නැති නිසා මම ටික ගන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මහරජාණනි ඔබ විසින් අතීතයේ හෝ වර්තමානයේ හෝ මේ නම් ඇත්තව දානයක් දෙන කල්ලි එකවරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ මහ පෘථුවිය සැදී ගියා කියලා ඔබ අහලා තියෙනවද කියලා අහනවා. ඔබ දන්න කාලේ කෙනෙක් දානයක් දීලා මහ පොළොව කම්පා වුණා කියලා ඔබ අහලා තියෙනවද කියලා අහනවා. එහෙමයි. නෑ ස්වාමීනි මම අහලා නෑ කියනවා. මහරජාණනි සූත්‍ර ධර්මයන්, පර්යාප්ති ධර්මයන්, අධිගම ධර්මයන්, ශික්ෂා බලයන් මැනවින් සමන් දීලා ගුරුවරු නිරන්තරයෙන් ඇසුරු කළ ඒ අවබෝධයට අනුව ඉන්න මට පවා මේ වෙස්සන්ත රජුගේ උතුම් දානය ගැන විනා මේ මෑත භාගයේ කිසි කෙනෙක් දන් දීලා මහ පොළොව කම්පා වුණා කියලා මාත් අහලා නැහැ කිව්වා. එහෙමයි. මහරජාණන් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේත් ශාක්‍ය මුනි ගෞතම භාග්‍යතුන් වහන්සේත් ශාසන අතර කාලේ වර්ෂ කෝටි ගණනක් ගියා කියනවා. ඒ අතර කාලේ. එහෙමයි. එහිද මා විසින් මේ විදියට දානයක් දීලා මහ පොළොව සලිත වුණා කියලා මම කිසි කතා ප්‍රවෘත්තියක් අහලා නැහැ කියනවා. ඒ අතර කාලෙවත් අඩු ගන්න. එහෙමයි. ඊට පස්සේ කියනවා මහරජාණන් සුළුපටු වීරියකින් නෙමෙයි කියන මේ දානය කළේ. එහෙම කරන්න බෑ කියන සුළුපටු වීරියකින් මේ දානය. මේ රුපියල් 1000ක් 2000ක් ලක්ෂයක් දෙකක් තුනක් 10ක් අතාරිනවා කියන එක සුළුපටු වීරියකින් කරන්න පුළුවන්ද? මෙහෙමයි. බෑනේ. සුළුපටු වීරියකින් පැයක් බනහගෙන ඉන්න පුළුවන්ද? බෑනේ. කම්මැලිකම් එනවා, අලසකම් එනවා, කීසරයක් නැගිටින්න හිතනවා ඇද්ද? කීසරයක් අනිත් අයගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න හිතනවා ඇද්ද බලන්න? එහෙමයි. ඒක සුළුපටු වීරියකින් කරන්න බෑ පැයක් බනහනවා කියන්නේ. එහෙ ස්වාමීනි. ඊළඟට ධර්ම දානයක් කරනවා කියන එක සුළුපටුවෙන් කරන්න පුළුවන්ද? වීරියකින් කරන්න පුළුවන්ද? දැන් අනිවාර්යෙන් මේ අනිත් එක තමයි මේ කොරෝනා ව්‍යසනය වගේ කාල පරිච්ඡේදයක ආර්ථිකයෙන් කඩා හැටලා තියෙන්නේ. කොයි වෙලාවෙ තමන්ගේ මරණයක් දන්නේ නැහැ. තමන්ට ආර්ථික කඩාගෙන වැටලා මේ කන්න බොන්න නැතුව මැරෙයිද දන්නේ නැහැ. එහෙම තියෙද්දී තමන් මේ ධර්ම දානය පිණිස මුදලක් අතහරිනවා කියන එක කෙනෙකුට ලීසියෙන් කරන්න පුළුවන්ද? ඒ වගේ දේවල් පොඩි වීර්යකින් කරන්න බැරි නම් එහෙනම් මේ මහබෝසතාණන් වහන්සේ කරපු වෙස්සන්තර ජාතකයේ විස්තරී දානය සුළුපටු වීර්යකින් කරන්න බෑ කියනවා. එහෙමයි. කියනවා සුළුපටු පරාක්‍රමයකින් මහ පුතුවේ කම්පා වෙන්නේ නැහැ කියනවා. මහරජාණන් ගුණ බරින් බර වූ සියලු පිරිසිදු ක්‍රියාවෙන් යුතු ගුණ බරින් බර වූ හේයින් මහා පෘථුවියට උසුලා ගන්න බැරි වුණා කියලා කියනවා. එහෙමයි. ඒ කියන්නේ දරුවෝ දන් දෙද්දි හිත තුළ හටගත්තු මහා ශෝක හුල මහා ගින්දර කොතරම් දෙයත් ඇස්සලින් කඳුළු විදිහට වැගුරුනේ ලේ කියනවා. ඒතර ඒ මහා ආද්‍යත ලේ ගලන්න ආධ්‍යාත්මේ කොතරම්නම් මහා ගිනි කන්දරාවක් තිබිලද? එහෙමයි. ඒතර මේ ගින්දර දරා ගන්න බැරුවනේ. එතකොට අපිට මේ අතහැර ගන්න අමාරු. තමන් සතු දෙයක් දෙන්න හදනකොට හිතට සතුටක් උපදිනවට වඩා තියෙන්නේ ගින්දර උපදින්නේ. නැද්ද බලන්න? එහෙමයි. යම් දෙයක් තමන් සතු දෙයක් අතහරින්න හදනකොට හිතට ඇති වෙන්නේ වැඩිපුර සතුටට වඩා ඇති වෙන්නේ මොකද්ද? ගින්දර. එහෙමයි. ඒ කියන්නේ සැප විඳීමට වඩා ඇති වෙන්නේ මොකක්ද? දුක් විඳීම. ඒතර ටික වෙලාවක් ගියාම දුක් විඳීමෙන් මේ යට වෙලා දානය අතහරිනවා මිසක අර සැප විඳීම ඒ දානය නම් මේ කාරණේ හිත අහල ඉවර වෙලා හිතේ උපදින සතුට කියන කාරණේ හිතේ පවත්තල එකෙන් ජීවත් වෙන්න බෑ. එහෙමයි. හැබැයි මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ දරුවෝ දෙන දන් දෙද්දී ලය පැලෙන ආකාරයේ මහා උණුසුමකින් ආධ්‍යාත්මී තැවෙද්දී පිච්චෙද්දී මහ බෝසතාණන් වහන්සේ වීරියෙන් අසම්සම වීරියකින් දරාගෙන හිටියා. එහෙමයි ස්වාමීනි. සම්බුදු ඥාණයට තියෙන ආසාව නිසා. එතකොට දරුවන්ට තියෙනතොට ප්‍රිය බව නැති නිසා නෙමෙයි. දරුවන්ට තියෙනවා ප්‍රිය බව. නමුත් ඊටත් වඩා ප්‍රියයි කොමකටද? සම්බුද්ධත්වයට. එහෙමයි ස්වාමීනි. දැන් සමහර දෙමව්පියෝ දරුවෝ කොච්චර ප්‍රිය වුණත් සැමිය කොච්චර ප්‍රිය වුණත් සමහර නෝන්ලා පිටරට යනවා ධනෙ හම්බ කරන්න. දරුවන්ට ආදරේ නැති නිසාද? මහත්තයර ආදරේ නැති නිසාද යන්නේ? නැහැනේ. එහෙමයි. සමහර මහත්තුරු දරුවෝ නෝන්ලා දරුවෝ දාලා යනවා පිටරට. ඒතර දරුවටයි නෝන්ටයි ආදරේ නැති නිසා නෙමෙයි යන්නේ. එහෙමයි. අනාගතේ දැකලා සමහර විට යන්නේ.
ස්වාමීනි සම්බුද්ධත්වයට පැමිණීම මොන තරම්ම අත්‍යවශ්‍යම සිද්ධ වෙන්න ඕන. ඕනද ඇයිද? දෙව් මිනිස් ලෝකයාට පිළිසරණක් තියෙන සම්බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේනේ. එහෙමයි ස්වාමීනි. දෘෂ්ටි ජාලේ මත් වෙලා, කාමී මත් වෙලා, විවිධාකල්ප වලින් මත් වෙලා මේකයි පිළිසරණ කියාගෙන විවිධ ශාස්ත්‍රවරු පහළලා ඒ වගේ මිනිස්සු මුලා වෙලා කිසි පිළිසරණක් නැතුව ජරා ව්‍යාධි මරණ වැළඳ ගනිමින් සසරට වැටෙන සත්වයාට වෙන පිළිසරණක් තියෙනවද? නැහැනේ. එහෙමයි. සසරට වැටෙන සත්වයාට වෙන පිළිසරණක් නැහැ. පිළිසරණ කොතනද? බුදු කෙනෙකුගේ අවබෝධය තුළ, සර්වඥතා ඥානය තුළ. එහෙමයි ස්වාමීනි. මේ සර්වඥතා ඥානයක් නැත්තම් පංච උපාදානස්කන්ධ කියන වචනයක් මේ ලෝකෙට අහන්න නැහැ. ආයතන කියන පරියායක් මේ ලෝකෙට අහන්න නැහැ. පටිච්චසමුප්පාද කියන පරියායක් මේ ලෝකෙට අහන්න නැහැ. කුසල අකුසල කියන පරියායක් මේ ලෝකෙට අහන්න නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ කිසි දෙයක් අහන්නේ නැහැ නේ. එහෙමයි. මේ විදිහට සසර හට ගන්නවා, මේ විදිහට සසර නැති වෙලා යනවා කියලා අහන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව කියලා දෙයක් අහන්න නැහැ. අවිද්‍යාව තෘෂ්ණාව හටගන්නේ මෙහෙම, අවිද්‍යාව තෘෂ්ණාව නැති වෙන්නේ මෙහෙම කියලා අහන්න නැහැ. එහෙමයි. වීරියක් කිරීමක් ගැන, දන් වෙනනම් මේ අවබෝධයෙන් දන් දීමක් ගැන, සිල් රැකීමක් ගැන, සසර දුකක් ගැන අහන්න නැහැ. එහෙමයි ස්වාමීනි. ඒවන් කිසි දෙයක් අහන්න නැති ලෝකයකට සත්වයේ සසර දුක් දුරු කරන දානයක් දෙයිද? නෑනේ. එහෙමයි. සීලයක් පුරයිද? ඉවසයිද? ඒ කිසි දෙයක් කරන්නේ නැහැ. එකම අනාරක්ෂිත භවයේම ඇලිලා ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සියලු දේ උපදින්නේ කුමක් එක්කද? සර්වඥතා ඥානෙ. බලන්න මේ වගේ උතුම් මහා ගුණයකට ආසාවෙන්, ඒකට ප්‍රිය වෙලා මහා ගුණ බරිත හිතින්, මහා ප්‍රඥාවෙන් අර මහා ගිනි කඳ දරාගෙන ඉන්නකොට මහ පොළොට දරා ගන්න බැරුණා කියනවා. පෘථුවියට ඒක එච්චර දරා ගන්න බැරුණා කියනවා. එහෙමයි ස්වාමීනි. ගුණයකට කරන්න පුළුවන් දේ. මේ සියල්ල දරාගෙන ඉන්න පෘථුවියට ඒක දරා ගන්න බැරුණා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? මේ සියල්ලෙන්වත් මනින්න බැහැනේ බැහැනේ. ස්වාමීනි. දැන් දැක්කනේ නේ. එහේ. කම්පාවේ කියන වෙවුලයි කියන මහ පෘථුවියේ ඒක ගුණේ දරා ගන්න බැරුව. එහෙමයි. ඒ වෙලාවේ ඇතිවෙච්ච අසම සම වීරිය දරා ගන්න බැරුව මහ පෘථුවිය සලිත වෙලා යනවා කියනවා. එහෙමයි. මහරජාණන් ගැලෙහි ඕනෑවටත් වඩා මහත් කොට බඩු පැටවූ කල්ලි නාභිය රතවලල්ල පැලී යන්නේ යම්සේද, කණඩිය මේ කඩෑනය සිඳී යන්නේ යම්සේද, මහරජාණනි ගුණ බරින් බරිත වූ සියලු පිරිසිදු ක්‍රියාවෙන් යුතු ගුණ බරින් බර වූ හේයින් මේ මහා පෘථුවියට ඒක උසලන්න බැරි වුණා කියනවා. ඒ නිසා කියන මහා පෘථුවිය සලිත වෙලා විවුලලා කම්පා වෙලා ගියේ. එහෙමයි. දැන් එවන් දන් දීපු මහෝත්තමය මනුලොවට එද්දී මොකද උනේ? එවන් දන් දීපු මහෝත්තමය තවුතිසා දෙවියන් අතර සති සම්පජන්ණයෙන් ඉඳලා රාග දේශ මොහ තුනී කළා මනුලොවට එනකොට මොකද වෙන්නේ? මහ පොළොව කම්පා වෙලා යනවා. දරා ගන්න බෑ. එහෙමයි. දිව්‍යයන්ගේ දේවානුභාව ඉක්මවාගේ මහා ආලෝක පැතිරෙනවා. දරා ගන්න බෑ. කිසි දවසක ආලෝකමත් නොවන ලෝකාන්තර නිරේපව ආලෝකමත් වෙනවා. දරා ගන්න බෑ. එහෙමයි. ඒතර මේ බෝසත් දරුවා මව් කුසේ මාස 10ක් දවස් 7ක් හරියට වැඩිලා මේ මාස 10ක් හරියටම වැඩිලා අඩුත් නැතුව වැඩිලා මේ පිට පියවර තියෙනකොට මොකද වෙන්නේ? මහ පොළොව සලිත වෙනවා. දරා ගන්න බෑ. එහෙමයි. හරි පුදුමයි. ගුණයක් පුරද්දිත් මහ පොළොවට දරා ගන්න බැරි වෙනවා. ගුණ පිරුව මහෝත්තමය මහ පොළොවේ ස්පර්ශ කරද්දිත් දරා ගන්න බැරි වෙනවා. එහෙමයි සර්. ඊළඟට කියන මහරජාණනි ගගන තලය නිල් ජල වේගයෙන්, ඒ කියන්නේ මහ මුහුද නිල් ජලය මොකද වෙන්නේ? වේගයෙන් එක්රැස් වූ උත්සන්න වූ මහා ජලස්කන්ධයේ බර හේතුවෙන් දැන් මහ මුහුද වතුර ගොඩ තියෙනවනේ. එහෙමයි. එතකොට මේ ජල කඳ දරා ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? ඒ බර හේතුවේ මහා වාතය හා මේ පැතිරිලා මොකද වෙන්නේ? නද දෙනවා කියනවා. ගිගුම් දෙනවා කියනවා. එහෙමයි. ජල කඳ වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒක දරා ගන්න බැරි වෙනවා කියන වාතයට. එහෙමයි. ඒ නිසා තමයි කියනවා රැලි ගහ ගිගුම් දෙන්නේ. එහේ. ඒ නිසා තමයි දැන් ඒකනේ ජලයේ පොඩ්ඩක් තියෙන තැනක රැලි ගහන්නේ. ජලයේ ගොඩක් තියෙන තැනක රැලි ගහන්නේ. එහෙමයි. මොකද මේ වාතයට දරා ගන්න බැරි නිසා කියනවා ඒක. එහේ ස්වාමීනි. ගලගල හඬින් ගුගුරයි කියනවා. එසේ මහරජාණන් වෙස්සන්ත රජුගේ දාන බල මහත්ය උත්සන්න වීමේ බර දරා ගන්න බැරි අසමර්ථ වූ මහා පෘථුවිය සැලී කියනවා. කම්පා වෙලා යයි කියනවා.
එහෙමයි. ඊළඟට මහරජාණන් වෙස්සන්ත රජුගේ හිත රාග වසඟේ තිබුණේ නැහැ කියනවා. ද්වේෂ වසඟයට ගිහින් තිබුණේ නැහැ කියනවා. ඒ දාණය දෙනකොට. එහෙමයි. මෝහ වසඟයට ගිහින් තිබුණේ නැහැ කියනවා. මාන වසඟයට ගියේ නැහැ කියනවා. දෘෂ්ටි වසඟයට ගියේ නැහැ කියනවා. ක්ලේශ වසඟයට ගියේ නැහැ කියනවා. විතර්ක වසඟයට ගියේ නැහැ කියනවා. එහෙමයි. ඒ වගේම අරති වසඟේ තිබුණේ නැහැ කියනවා. එනමුත් දාන වසඟේ බහුලවම තිබුණා කියලා කියනවා. හැමතිස්සෙම හිත කැරකුණේ වද? දාන වසඟේ පැවතුනේ. එහෙමයි. ඊට පස්සේ කියනවා කිම අනාගතයේ ඉල්ලන්නෝ මා සමීපයට පැමිණෙද්ද ඉල්ලාගෙන පැමිණි තැනැත්තෝ මා කැමති දෙයක් ලැබ සතුටටපත් වෙද්දැයි හැම කල්ලි නිරතුරුව දානපති මනස පිහිටාම සිටියේ කියලා. හැමතිස්සෙම මොකක්ද තිබුණේ? දෙන මානසිකත්වයයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඉල්ලගෙන ඉන්නේ යමක් දෙනවා. ඉල්ලගෙන ඉන්නේ යමක් දෙනවා. ඉල්ලගෙන ඉන්නේ යමක් දෙනවා. දානපති මනස කියලා කියන්නේ ඒකට. එහෙමයි. ඊවන් උත්තමයෙකුටයි සම්බුදු ඥානෙ තියෙන්නේ. වෙන කෙනෙකුට නෙවෙයි සම්බුද්ධත්වයේ තියෙන්නේ. එහෙමයි. ඊළඟට කියනවා මේ හැම කල්ලි නිරතුරුව දානපති මනස පිහිටියාගෙන මහරජාණන් වෙස්සන්ත රජුගේ හැම කල්හි නිරතුරු දානපති මනස දස කරුණක් පිහිටියේ කියනවා. මොකද්ද? ඉන්ද්‍රිය දමනය මනාවකට පිහිටියා කියනවා. ඉන්ද්‍රියන් ටිකේ කිසි මේ කිපීමක් නැහැ. එහෙමයි. සංසිඳීමෙන්ම වාසය කළා කියනවා. ඒ වගේ ඉවසීමෙන්, සංවරයෙන්, සීල ගුණයෙන්, වෘත ගුණයෙන්, ක්‍රෝධ නොකිරීමෙන්. නැත්තම් මේක මෙහෙමත් ඉල්ලලා ගිහලා තවත් ඉල්ලනව නෙවෙයි කියලා හිතනවනේ. එහෙමයි ස්වාමීනි. මගේ මෙච්චර දුන්න දරුවොත් ඉල්ලනව නෙවෙයි කියලා හිතනවනේ. එහෙමයි. දැන් මේක මට මෙච්චර ඉතුරුනේ බිරිඳත් ඉල්ලනව නෙවෙයි කියලා තරහ යනවනේ. ක්‍රෝධ මනසක් තිබුණේ නැහැ කියලා. එහෙයි ස්වාමීනි. අවිහිංසාවේම මනස පිහිටියා කියනවා. පිහිට වෙනවා කියලා අදහසෙම තමයි කියනවා ඉන්නේ. ලෝක සත්‍යයේ දුක දුරු කරනවා කියන අදහසෙමයි කියනවා ඉන්නේ. එහෙමයි. සත්‍යයේ පිරිසිදු භවයේ මනස පිහිටලාමයි කියන තිබුණේ. මහරජාණන් වෙස්සන්ත රජුහට කාමයන් සෙවීම ප්‍රහීනව තිබුණා කියනවා. කාමයේ වෙන අදහසක් තිබුණේ නැහැ කියනවා දානීය මුල් කරගෙන. එහෙමයි. භවයේ සෙවීමක් තිබුණේ නැහැ කියනවා. මේ කාමයේ දානේ හේතු කරගෙන නිවන් මඟ සෙවීමම උත්සන්න වෙලා තිබුණා කියනවා. සර්වත්ත ඥානෙම. එහෙමයි. වෙන කිසි දෙයක් තිබුණේ නැහැ කියන මනසේ. එච්චරයි හරි ආදානි ආශ්චර්ය වෙන්නේ ඒකත් එක්ක. එහෙමයි. තමන්ගේ හිතත් බලපානවා. මහරජාණන් වෙස්සන්ත රජුහට තමාව රැකීම ප්‍රහීනව තිබුණා කියන. තමන් රකින්න උවමනාවක් තිබුණේ. එහෙමයි. තමන් රකින්න අදහසක් තිබුණේ. සියලු සත්වයන් රැකීම උත්සන්නව තිබුණා කියන. තමන් රකින්න අදහසක් තිබුණේ අනිත් සත්වය රකින්න අදහස් තිබුණේ හැමතිස්සෙම. කිම මේ සත්වයෝ සමගිව අනේ නිරෝගීව ධන සම්පත් ඇතිව දීර්ඝායු සිටිද්දයි සිත බහුල වශයෙන්ම කැරකෙනවා කියනවා. දානයේම හිත කැරකෙනවා. අනේ මේ සත්වයෝ නිරෝගීව සිටිත්වා, මේ සත්වයෝ සැප සම්පත් ඇතිව සිටිත්වා, දීර්ඝායුව සිටිත්වා, සුවසේ සිටිත්වා. එච්චරමයි කියන හිතෙන්නේ. තමන්ගේ නිරෝගීකමක් ගැන හිතෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ සැපයක් ගැන හිතෙන්නේ නැහැ කියනවා. තමන්ගේ ජීවිතය ගැන හිතෙන්නේ නැහැ කියනවා. තමන්ගේ ජීවිතය රකින්න හිතෙන්නේ නැහැ කියනවා. ඒකයි කියන මහ පොළොව සලිත වෙන්නේ. එහෙයි ස්වාමීනි. ඉතින් පාරමිතා පුරද්දී මේක තමයි ආශ්චර්යය. එහෙමයි. සම්බුදුවරයෙක්මයි මෙවන් අසිරිමත් පාරමිතා පුරන්න පුළුවන්. එහෙමයි. වෙන කෙනෙක් නෙවෙයි. එහෙයි. සම්බුදුවරයෙක්මයි. මහරජාණන් වෙස්සන්ත රජුහට කාමයන් සෙවීම ඊට පස්සේ කියනවා සෙවීම ප්‍රහාණය වුණා කියනවා. භවයේ සෙවීම ප්‍රහාණය වුණා කියනවා. නිවන් මඟ සෙවීම උත්සන්න වුණා කියනවා. මහරජාණන් වෙස්සන්ත රජු භව සම්පත් හේතුවෙන් ධනෙ දෙන්නේ නැහැ කියනවා. මේ විදිහේ භවයක් මට ලැබේවා කියලා දහසින් ධනෙ දෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ධනෙ ලැබීම තව ධනයක් ලැබෙනවා නම් මේක දෙනවා කියලා දහසින් මන් දෙන්නේ නැහැ කියනවා. තමාට ලැබෙන දෙයක් පතා දන් නොදේ කියනවා. ප්‍රශංසාව බලාපොරොත්තුෙන් දන් නොදේ කියනවා. දීර්ඝායුෂ පතා දන් නොදේ කියනවා. සුන්දර පැහැයක් පතා දන් නොදේ කියනවා. සැපේ පතා දන් නොදේ කියනවා. බලේ පතා දන් නොදේ කියනවා. යස පිරිවර පතා දන් නොදේ කියනවා. පුතුන් පතා දූරුන් පතා දන් දෙන්නේ නැහැ කියනවා. ඒත් ਸਰවඥා ඥාණයම පතා ਸਰවඥා ඥාන රත්නයම හේතු කරගෙන මෙබඳු අසමූ දන් දුන්නා කියනවා. මහත් වූ දන් දුන්නා කියනවා. එහෙමයි. උතුම් දානය දුන්නා කියනවා. ਸਰවඥ බමට
පැමුණුණාට පස්සේ මෙහෙම කිව්වා කියන මොකද්ද? ජාලිය පුතු ක්‍රිෂ්ණ ජිනත් දියණියත් පතිවෘතා ඇති මන්ත්‍රිය දේවිය දන් දෙන කල්ලි ඔවුන් කෙරෙහි ආලය නොසිතුවෙමි සම්බෝධිය ගැන මම කල්පනා කරමි කිව්වා කියන. එහෙමයි. මහරජාණන් වෙස්සන්ත රජු ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය දිනයි කියන. ඒතර වෙස්සන්ත රජතුමා ක්‍රෝධය දිනුවේ කොහොමද? ක්‍රෝධ කරන්නන්ට දිනවා කියන්නේ ක්‍රෝධ නොකිරීමෙන් කියන. එහෙමයි. යහපතින්ම අයහපත දින් තමන්ට අයහපත කරද්දී තමයි යහපත කළමයි කියන අයහපත දින්නේ. එහෙමයි. ආයි පරිගන්න කියන්නේ කිසි අවස්ථාවක. දානෙම්මයි කියන ලෝභය දිනුවේ. එහෙමයි. එන ලෝභය දිනන්න තියෙන කොමකින්ද? දානෙම්මයි කියන. සත්‍ය වචනයෙන් බොරුවම දිනනවා කියන. බොරු කියද්දී ලෝකය තමන් දිනන්නේ කොතනින්ද? සත්‍ය වචනින්මයි කියන. එහෙමයි. කුසලයෙන් සියලු අකුසල් දිනුවා කියනවා. ඒතර අකුසල් ඔක්කොම දිනුනේ කොහමද? කුසලයේ මත පිහිටා කියනවා. මෙසේ ධර්මානුගතව ධර්මයට මුදුන්පත් කොට දන් දෙන කල්ලි ඒ දානයේ විපාක බලනු මැනව කියනවා. එහෙමයි. මහත් වූ වීරියෙන් යුතු විහරණ හේතු වී මහා වාතයෝ සැලී ගියා කියනවා. ඒතර එක පුද්ගල මනසක් තුල ප්‍රතිබද්ධ වෙච්ච ලෝභ දේශ මෝහ පාපී අකුසල් සියල්ල යට කරගෙන අත්හැරීමම ඉස්මතු කරගෙන ਸਰවඥා ඥාණයම පතාගෙන දෙව් මිනිස් ලෝකයාගේ සෝයම පතමින් තමන්ගේ සෝයක් නොපතමින් ඊතර මහා වීරියක් නේ තියෙන්නේ. එහෙමයි ස්වාමිනේ. මේ මහා වීරිය හේතු නිසා මොකද වෙන්නේ? මහා වාතයෝ කිපී සැලී ගියා කියනවා. එහෙමයි. හරි පුදුමයි. එක පුද්ගලයාගේ චිත්තසංතානය තුළ ඇති වෙන අසම සම ගුණය මහා වාතය කිපීමටපත් කරන්න හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. කියන්නේ අනිත් අයට හානි කරමින් නෙමෙයි. හනික සිය වාතයෝ ආකූල ව්‍යාකූල වෙලා කියනවා. ඒ මේ අත මේ නැමින්න ගත්තා කියනවා. එහෙමයි. එකම මේ පොළව එක ඇලයකට පහත් වෙයි අනිත් ඇලයට උස්සේ කියනවා. මේ මහා පොළව. එහෙමයි ස්වාමීනි. අර මහා වීරියට. එහෙමයි. අන්නැලයකට පහත් වේ කියන අන්නැලයකට උස්සේ කියනවා. එකල කොළහැලී ගිය වෘක්ෂය කඩා වැටෙනවා කියන බිමට. වැස්ස වලාහක දෙවරු ගගනතලයේ කණ්ඩායම් ඒ මෙයර දිව ගියා කියන. බය වෙලා සලිත වෙලා. එහෙමයි. දූවිලි උඩට නැගීමෙන් උඩු සුළඟට දරුණුව හමයි කියන ගගනතලයේ දුවන්නා වූ දෙවියන්ටද ඇස් අදහාගත නොහැකි වුණා කියන. වෙස්සන්ත රජුගේ දානෙ දිහා දැකලා. එහෙමයි. ගගනතලයේ පෙළමින් වාතයේ හැමති කියන සැහැසිව දමදම හඬින් ශබ්ද කරයි කියන. මහා බීම ශබ්ද නිකුත් වේ කියන මෙසේ වාසයේ කිපුණු කල්ලි ජලය මොකද වෙන්නේ? ඒ මත තියෙන ජලය හනිහනික සැලී කියන. එහෙමයි. ජලය සැලුණු කල්ලි මොකද වෙන්නේ? මත්ස්‍ය ඉදිබු ආදී සත්ති සැලි යනවා කියන. දියරැලි යුගල වශයෙන් මතුවේ කියන. ජලචර සත්වයෝ තැති ගණිත කියන සකල සමුද්‍රය ජල රැළ යුවලින් වැළඳ ගත්තා කියන. තොරණොවෙන රැලි නාදේ පැවතුණා කියන. එහෙමයි. අපිට හිතා ගන්න බෑ ඒතර ඒ දාන්නේ ඒකයි ඒ දාන්නේ දසදහසක් ලෝක ධාතුම් දැනගත්ත කියලා කියන්නේ ඒ නිසා. එහෙමයි. ඒ විතරම ඇයි දැන් මේ සියල්ල කම්පා වෙනවනේ. එහෙමයි ඒ ස්වාමීනි. නිසා තමයි දසදහසක් ලෝක ධාතුර මේ කියන්න ගත්තේ ඊට පස්සේ. මේ මොකද්ද හේතුව කියලා හොයනවනේ. ඊට දැනගන්න මෙන්න මෙහෙම දානයක් දුන්නා මෙහෙම දානයක් දුන්නා කියලා. එහෙමයි ස්වාමීනි. ලොකු දිය බිබුළු පැනනක්ගා කියන පෙන මාලාවන් පැනනක්ගා කියන මහා සමුද්‍රය උතුරා ගියා කියන. දිසා අනුදිසාවන්ට ජලය දිව ගියා කියන. උඩුගම්බලා යන සලිල දහරාව උඩටම ගියා හොය කියන අසුර ගුරුළු නාග යක්ෂයෝ තැතිගත්තා කියන. මේ කිමෙක් වන්නෝදයි සාගර පෙරලෙන්නෝදයි හඬනගා බියටපත් වුණා කියන. එහෙමයි. පැන දිව්වා කියන. නාග භවන සහිත සාගරයේ සහිත මහ පෘථුවිය කම්පා වුණා කියන. එහෙමයි. ගල් තුල මුදුන් නැති සිනේරු පර්වතයේ ඒ අතර නැවි ගියා කියනවා. ඒ අකම්පිත සිනේරු පර්වතේ පවා. සර්ප මුගටි බලල් සිවල් ඌරු මුර්ග පක්ෂියෝ දුම්නසපුරත් වුණා කියනවා. එහෙමයි. අල්පේශාක යක්ෂයෝ හඬන්න ගත්තා කියනවා. මහා පෘථුවිය කම්පා වන කල්ලි මේ කුමක් වෙනවද කියලා මහා ශයික යක්ෂයෝ මොකද වෙන්නේ? මේ මහේශාක යක්ෂයෝ hina වෙන පටන් ගත්තා කියනවා. එහෙමයි. මහරජාණන් ජලය පුරවා දැමූ ලොකු භාජනයක් උදුනබ්බත තමා යටින් ගිනි ඇවිලුණු කල්ලි පළමුකොට භාජනය තමයි කියන රත් වෙන්නේ. භාජනය රත් වීමෙන් ජලය රත් වේ කියනවා.
ඒතර මොකද ජලය රත් වීමෙන් සහල් රත් වේ කියන. එහෙමයි. එකල්ලි උතුරන ජලයේ සහල් උඩයට යයි කියන බුබුලු හට ගනී කියන පෙනමාලා උතුරයි කියනවා. එසේම මහරජාණන් විස්සන්ත රජු ලොවේහි අත්හැරීමට දුෂ්කර වූ දෙයක් ඇද්දී අත්හැරියා කියන. අත්හැරීමට දුෂ්කර වූ දේ අත්හරින දානෙහි ස්වභාවයෙන් හටගත් ඵලයෙන් යට මහා වාතය දරන්නට නොහැකි වුණා කියන. එහෙමයි. ඊළඟට මහා වාතේ කම්පා වීමෙන් ජලය කම්පා වුණා. ජලය කම්පා වීමෙන් මහ පෘථුවිය කම්පා වුණා. මෙසේ එකල්ලි මහා වාතයත් ජලයත් මහ පෘථුවියත් යන මේ තුන එක පැහැර කම්පා වුණා කියන. එහෙමයි. ඊට පස්සේ කියන විපුල බල වීරිය යුතු මහා දානෙ මෙමදු ඵලයක් අනෙකුගේ වෙන දානයක නැත්තේ කියන රත්තුමනි. විස්සංස රජුගේ දානේ ආනුභාවයේ මෙබඳුයි කියලා කියනවා. එහෙමයි. ඒක ඉතින් කෙනෙක් තමන් බලනොත් තමන්ට පුංචි දෙයක් තමන් සතු පුංචි දෙයක් දෙනකොට තමන්ට කොච්චර දුෂ්කරද? එහෙමයි ස්වාමීනි. ඒ දාණයෙන් ඇති වෙන සතුටම තියාගන්න දුෂ්කරයි. ඒක තමන්ට අහිමි වෙනවා කියලා දැනෙන දුක ඊට වඩා බලවත්. එහෙමයි. ඉතින් අහිමි වෙනවා කියලා දුක දැනෙනකොට ඒ දුක දරා ගන්න බෑ ලෝක සත්‍යයට. ඒ නිසා ඒ වගේ දාන දෙන්නේ එහෙමයි. ඒ වගේ දාන දෙන්නේ නැහැ ඒකට. මොන වගේ දාන දෙන්නේ? එතකොට තමන්ට ඒ දරා ගන්න පුළුවන් සතුට තමන්ගේ දුක ඉක්මවා යන සතුටක් තියෙන දන් දෙයිද? ඒ වගේ දන් විතරයි දෙන්නේ. එහෙමයි. ඒතර තමන් බලන්න ඕන තමන්ට එහෙනම් දෙන්න පුළුවන් දානේ ප්‍රමාණය. එහේ ස්වාමීනි. කුමක් නිසා දන් දෙන්න බැරි? අත් දුක දරා ගන්න බෑ. අත්හරිනකොට හිත දුකටපත් වෙනවා. එහෙමයි. ඒ වගේම සත්පුරුෂයාගේ අත්හරිනකොට සතුටටපත් වෙනවා. එතකොට හැබැයි සතුටයි දුකයි අතර දෝලනය වෙනවා දින ප්‍රමාණය. එහෙමයි. දිනදී. එහෙමයි තියෙන්නේ. එතකොට එහෙනම් විස්සන්තර මහරජුගේ මහා දාණය අර සතුට දුක පරයා උපේක්ෂාවෙන් යුතුව මහා වීරියෙන් යුතුව අදිෂ්ඨානය බලවත් කරගෙන දෙව් මිනිස් ලෝකයට සුවය සදනවා කියන ඒකායන අදිෂ්ඨානයෙන් ඒ මහා පාරමිතාවන් පුරලයි බෝසතාණන් වහන්සේ තුහිත දෙවියන් අතරට යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ගුණ පිරෙන මහෝත්තමයන් වහන්සේගේ එතකොට අර කියන්නේ මේ අතහරිනකොට කිසි කැළඹීමක් නැහැ. ඉවන් මහා ගුණ පිරු මහෝත්තමයන් අතහරිනකොට කැළඹීමක් නැහැ. ඒතර නොකැළඹුණු මනසින් තමයි තුහිත දෙවියන් අතරට යන්නේ. කැළඹුණු මනසක් නැහැ. ඒකට කියනවා සති සම්පජන්ණේ යුතුයමයි කියන දෙවියන් අතර උපදින්නේ. තුහිත දෙවියන් අතර වාසය කරන්නේ බොහෝම සති සම්පජන්ණේ යුක්තව. බොහොම සීකල්පනාවේ. කැළඹීම් නැහැ. එහෙමයි. තුහිත දෙවියන් අතර නික්මෙන්නේ සති සම්පජන්ණේමයි. කැළඹීම් නැහැ. එහෙමයි. කැළඹිලි නැති මනසක්. ඒතර කැළඹිලි නැති මනසකට රහස කුමක්ද? පාරමී ධර්මයන්ගේ පාරමී પ્રાપ્ત බව. එහෙමයි. කෙලෙස් සහිත කෙනෙක්ම නේද කොට. කෙලෙස් සහිත කෙනෙක්ගෙම කැළඹුන්නේ නැති මනසක රහස. එහෙමයි. හැම කෙනාටම පිළිටන්නේ. ඊටස් කියන මහරජාණන් අනේක ප්‍රකාර මැණික් තියනවා කියනවා. එහෙනම් ඉන්ද්‍රනීල, මහානීල, ජෝතිරස, වෛරෝඩි, උම්මා පුප්ප, අසිරීස පුප්ප, ඒ වගේම පුෂ්පරාග, ලෝහිතංග, මසාරගල් ආදී ඒ සියලු මැණික් ඉක්මවා චක්‍රවර්ති මාණික්‍ය අග්‍රයයි කියනවා. ඔය වගේ තමයි කියන මහරජාණන් චක්‍රවර්ති මාණික්‍ය හාත්පසු යොදුනක් බබලනවා කියලා යොදුනක්. එහෙමයි. මහරජාණන් එසේම පොළොවේ අසතුරු දාණය පරම කොට යම් කිසි දානයක් දකින්න ලැබුණත් ඒ සියල්ල ඉක්මවා විස්සන්තර මහරජුගේ දාණය අග්‍රයයි කියනවා. එහෙමයි. ඒක තමයි නියම අසතුරු දාණය. එහෙමයි. මහරජාණන් විස්සන්තර මහරජු දාණය දෙන කල්ලි මහා පෘථුවිය සත්වරක්ම සැලිසැලි කම්පා වෙලා ගියා කියනවා. මැද එකක් දානේ අසිරිය අනේ පාරමී බලයන්ගේ අසිරිය. එහෙමයි. ස්වාමීන් වහන්සේ රජතුමා හරි පහදින ස්වාමීන් නාගසේන වහන්සේ බුදුවරුන්ගේ ගුණ නම් ආශ්චර්යයි නෙව. ස්වාමීන් නාගසේන වහන්සේ බුදුවරුන්ගේ ගුණ අద్භූතයි නෙව. ස්වාමීන් තථාගතයන් වහන්සේ බෝසත් වෙලා ඉඳිද්දි මෙමුදු විවසීමකින් යුක්ත වුණා නම් මෙමුදු මහා ගුණයන්ගෙන් වීරයකින් දෘಢ අදිස්ථානයකින් යුක්ත වුණා නම් මෙමුදු සිතකින් යුක්ත වුණා නම් මෙමුදු අදිමුක්තියකින් මෙමුදු අභිප්‍රායකින් අනේ යුක්ත වෙලා අසම සම වූයේ නම් අනේ ස්වාමීන් නාගසේන වහන්සේ
බෝධිසත්වයන් වහන්සේගේ පරාක්‍රමය දක්වන ලද්දේ ඔබ වහන්සේ කිව්වා. එහෙමයි. ජිනේන්ද්‍රයන් වහන්සේලාගේ පාරමී ධර්මයේ බොහෝ සෙයින් උද්දීපනය කළානේ ඔබ වහන්සේ කිව්වා. තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ චර්යාව සදේවක ලෝකයා හමුවේ අනේ ඔබ වහන්සේ මැනවින් දැක්වුවා කිව්වා. ස්වාමීන් වහන්සේ ජින ශාසනයට තුති පිදීම ඉතා මැනවි කිව්වා. එතකොට ඒ වර්ණාව කුමකට තුති පිදීමක්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට තුති පිදීමක් කිව්ව මේක. සර්වඥ පාරමී බව බබළුවන ලද්දේමයි කිව්ව ඔබ වහන්සේ. තීර්ථයකයන්ගේ වාද ගැට ඔබ වහන්සේ සිඳලා දැම්මා කිව්වා. පරප්‍රවාද නම් වූ වාද කලයේ බිඳු ඔබ වහන්සේ බිඳලා දැම්ම කිව්වා. ගැඹුරු ප්‍රශ්නය ඔබ වහන්සේ සැහැල්ලු කළා කිව්වා. දෘෂ්ටි ග්‍රහණය නොග්‍රහණයක් කරන ලද්දේ කිව්වා. එහෙමයි. උතුම් සංඝයා තුළින් ජින පුත්‍රයන්ගේ අභිවෘද්ධිය මැනවින් ලබන ලද්දේ මෙසේ උතුම් ගණීන්ද්‍රයන් වහන්සේ අපි මේ එසේ පිළිගනිමු කියලා මිහිඳු රජතුමා විස්සන්තර මහ රජතුමාගේ අසතුරුස දානේ සතුටින් සාදුකාර දීලා පිළිගත්තා. එහෙමයි. ඒතර බලන්න පින්වත්නි අපි මිතුවක් කල් අපි දැන් අපි දේශනා මං හිතන්නේ මේ වෙනකොට 8ක් විතර. එහෙමයි ස්වාමීනි. අපගේ මහබෝසතාණන් වහන්සේ සසරේ පාරමී ගුණයන් පිරූ ආකාරය විශේෂයෙන්ම සූත්‍ර දේශනා ඇසුරු කරගෙනත් ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි කතා බහට ගත්තා විස්සන්තර ජාතකයේ පිළිබඳ බොහෝම ලස්සන සුන්දර ලොමුදහ ගැන්වෙන විස්තරයක් මිහිඳු රාජ ප්‍රශ්නේ එහෙමයි ස්වාමීනි. පරියායන් දෙකක තිබ්බා. ඉතින් ඒ කොටස් අරගෙන අපි මේ කරුණු දක්වමින් අපි නිතර ඔබට කියන්න උත්සාහ කළේ සම්බුදු බව තියෙන්නේ කාටද කියන කාරණේ අපි දැනගන්න ඕනේ. එහෙමයි. ඒතර මේ සම්බුදු බව පිනිස මේ ගුණ වඩන මේ මහා මහෝත්තමයේ තියෙන ආශ්චර්ය අద్భుත චිත්තසංතානය ගැන අපි හිත පහදව ගන්න ඕනේ. ඒ අසමසම මහා වීරිය පිළිබඳව හිත පහදව ගන්න ඕනේ. එහෙමයි. ඒ පාරමී ගුණයන් පිළිබඳව හිත පහදව ගත්තොත් තමයි අපිට ටික ටික මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අපේ හිත විවර වෙන්නේ. එහෙමයි. එතන තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අපේ හිත විවර වෙන තැන. නිවන් මඟ විවර වෙන තැන. සම්බුදු රජුන්ගේ ගුණයට හිත පහදින්න විවර වෙන්නේ ඒ අසමසම ගුණයන්ට අපි ටික ටික තේරුම් ගන්න ඕන, අහන්න ඕන, ශ්‍රවණය කරන්න ඕන, කල්පනා කරන්න ඕන. ඒතර තමයි අපි නිවන් මඟ විවර වෙන්න පටන් ගන්න එතන. මොකද ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ අවබෝධයක් නැත්නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගුණ සමුදාය පිළිබඳ අපි තේරුම් ගැනීමක් නැත්නම් ඒ පිළිබඳ පහන් සිත් ඉපදීමක් නැත්නම් අපට මඟ විවර වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා සතුටු වෙන්න මේ ධර්ම දානයේ දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයාගේ චිත්ත සංතාන නිවන් මඟ විවර කරන බීජයි තැන්පත් කළේ. ඉතින් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ නිවන් මඟ විවර වෙන බීජ තැන්පත් කළා නම් සසර පුරා තමන්ගේ දුක් දුරු කරවන නිවන් මඟ විවර කරවන බීජ දියුණු කරගන්නට හදාගන්නට ඒකෙන් සිත සකස් කරගන්නට තමන්ට උපකාර සැලසලා දෙන්නේ මේ රැස් කරපු උදාර පින විසින්. ඉතින් මේ රැස් කරගත් උදාර පින සසර පුරා තමන්ගේ නිවන් මඟ කිසි කරදරයකින් බාධාකින් තොරව නොඇසී විවර වී නිරතුරුව සුවපත් වූ සිතින් ජීවිතය ගත කරන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන තුන් ලෝකයේ කිසිවෙකුට කළ නොහැකි ආකාරයෙන් උදාර ප්‍රසාදයට උදාර ගුණයටම පැමිණ අපගේ මහබෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයේදී සිදු කළ උදාර දාණය මහ පොළොව කලඹවා තුන් ලෝකයේ කලඹවා සිදු කළ මහා දාන පාරමිතාව පිළිබඳව අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම සම්බුද්ධ ශාසනයේ ප්‍රසාදයේ පිණිස දහම් කරුණු දේශනා කොට වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙන මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ නෝරේලිය මේ පිළිමාන සේන වෙළඳසැලේ අධිපති පින්වත්
NSTA ජයසේන මහතා, ඒ වගේම ශීලා ප්‍රියන්ති මහත්මිය ඇතුළු දරු පිරිස සහ බඩල් කුඹුර විහෙරගොඩ පහේ කනුව සම්පත් නිවසේ පදිංචි DM ගුණරත්න මහත්මයා, ඒ වගේම හේමලතා දිසානායක මහත්මිය ඇතුළු දූ දරුවන් පිරිසත්, ඒ වගේම මිගොඩ කළුගමුව පේරාදෙණිය අංක 50න් 1 දරණ නිවසේ පදිංචි ගාමිණී කුලසූරිය මහත්මයා, ප්‍රසන්ති කුමාරී මහත්මිය ඇතුළු දරු ඥාති මිත්‍රාදීන් ඒක රාශී වෙලා තමයි විශේෂයෙන් දැනට අසනීප තත්ත්වයෙන් පසු වන මොනරාගල කුඹුක්කන සිල්බර මාවතේ පදිංචි KW අමරසේන පින්බර මහත්මාවට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියන අදහසින් තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම සක් දෙවිඳුන් විස්කන් දේවපුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු, මේ ස්ථානයට ආරක්ෂාව සපින සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය NSTA පියදාස, TW කරුණාවති, PY මේරිනෝනා මෑණියන්, KW පීරිසිඤ්ඤෝ, ඒ වගේම PV පොඩියප්පුහාමි, KG ලීලාවති, KK රාලහාමි, කාන්ති කුලතුංග, ඒ වගේම සරත් ඒකනායක, DG සුගතදාස, HM සුදුමැණිකා මෑණියන් ඇතුළු ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය නුවරඑළිය මීපිලිමාන සේන වෙළඳසැලේ අධිපති පින්වත් NSTA ජයසේන මහත්මයා, ඒ වගේම ශීලා ප්‍රියන්ති මහත්මිය ඇතුළු දරු පිරිසටත්, ඒ වගේම DM ගුණරත්න මහත්මයා, හේමලතා දිසානායක මහත්මිය ඇතුළු දරු පිරිසටත්, ඒ වගේම ගාමිණී කුලසූරිය මහත්මයා, ප්‍රසන්ති කුමාරි මහත්මිය ඇතුළු ඥාති දරු මිත්‍රාදීන් සියලු දෙනාටමත් අසනීප තත්ත්වයෙන් පසුවන KW අමරසේන පින්වර මහත්මයාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසා වදාළ මේ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් විශේෂයෙන්ම දැනට අසනීප තත්වයෙන් පසු වෙන මොනරාගල කුඹුක්කන සිල්බර මාවතේ පදිංචි KW අමරසේන මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස
උතුම් දායකත්වයේ දරන්නට යෙදුනේ පින්වන්ත අමරසේන මහත්මයා. ඒ වගේම නුවරඑළිය මීපිලි මානසේන වෙළඳසැලේ අධිපති පින්වත් NSTA ජයසේන මහත්මයා, සීලා ප්‍රියන්ති මහත්මිය ඇතුළු ඒ පින්වන්ත හැමදෙනා, ඒ වගේම බඩල් කුඹුර වෙහෙරගොඩ පහ කනුව සම්පත් නිවසේ පදිංචි DM ගුණරත්න මහත්මයා, හේමලතා දිසානායක මහත්මිය ඇතුළු ඒ පින්වන්ත දූදරු පිරිස, ඒ වගේම මෙගොඩ කළුගොමුව පේරාදෙණිය අංක 51 දරණ නිවසේ පදිංචි ගාමිණී කුලසූරිය මහත්මයා, ප්‍රසන්ති කුමාරි මහත්මිය ඇතුළු පින්වන්ත දූදරුවන්, ඒ ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනාම ආදි වශයෙන් ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව වෙසක් සමය තුල ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් දුර්ලභ සම්බුද්ධ ශාසනය උදෙසා ප්‍රසාද සිත භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් දල්වාගෙන ජීවිතය අර්ථවත් කරගන්න සුවපත් සිතුවිලි, සංසිඳන සිතුවිලි ජාතියේ පහළ වෙනවා නම් ඒ ජාතිය මොනතරම් පින්වන්ත වාසනාවන්ත ජාතියක් වනවාද? ඉතින් මේ පිළිබඳව අපේක්ෂාව ඔබේත් මගේත් අපේක්ෂාව බවට පත් වෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.